මම ඔබට ගෙන එනවා විද්වත් දේශනයක්. අද මාතෘකා තුනක් තිබෙනවා. අල්සහයිමර් නැමැති මොලේ මතක අඩුවීමේ රෝගය වළක්වා ගන්නේ කෙසේද? දෙක, අලුත් කොවිඩ් ප්‍රශ්න මොනවද තියෙන්නේ? තුන, පෞල් ආක්‍රමණය අපිට කෙසේද බලපාන්නේ? ඉතින් අල්සහයිමර් කියන්නේ කලට පෙර මතක අඩුවීම. ඒ කියන්නේ සමහරුන්ට අවුරුදු 65 වෙනකොට 62 වෙනකොටමත් සමහරුන්ට එනවා. පළවෙනි කාරණාව තමයි ඔබගේ මොළයේ ට්‍රැක්ස් තියාගන්න ඕන, මේ එක්සිකියුටිව් එම්පැතික් ට්‍රැක්ස්, විධායක සම්‍යශීලී ට්‍රැක්ස්. ඒ කියන්නේ මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් පටන් ගන්න ට්‍රැක් එකෙන් හැමතිස්සෙම ආරම්භයක්, තරණයක්, සාර්ථක නිමාවක්, well done කියලා ඉදිරියට යන ට්‍රැක් එකේම තියාගන්න ඕන සිත සහ සිතුවිලි සහ ක්‍රියාකාරකම්. හැමතිස්සෙම පරණ දේවල් මතකයට ගන්න ගියොත් නිතර හොඳ නැති දේවල් මතක් වෙනවා. අරයා මේක කරා, නරක දේවල් කරා, අර ලෙඩේ හැදුනා, ඒවා මතකයට ගන්න ගියොත් ඒ මොලේ ට්‍රැක්ස් එක තැන දුවන නියුරෝනල් සර්කිට්ස් වල තමයි යන්නේ. ඇමිග්ඩාලා එක හරහා, හිපෝකැම්පස් එක හරහා. එතකොට අපිට ඉදිරියට සම්‍යශීලී විධායක ට්‍රැක්ස් අඩු ක්‍රියාත්මක නොකරොත් අපි පරණ මතකයන් ඔස්සේම ඉන්න පටන් ගත්තොත් අලුතෙන් හැදෙන නියුරෝනල් සර්කිට්ස් හැදෙන්නේ නැති වෙනවා. ඒ නිසා ඉදිරියට යන ට්‍රැක් එකේ ඉන්න ඕන. පරණ තිත්ත මතක එක එක ආවර්ජනය කර කර ඉන්න එපා. දෙක, හැම පැයෙදිම අලුත් දෙයක් පටන් ගන්න. ඔරලෝසුව බලලා හරි නිකන් හරි අලුත් දෙයක් කියන්නේ දැන් මම මේ පැයේදී මම එළියට ගිහිල්ලා ක්‍රිකට් ටිකක් ගහනවා. මම මේ පැයේදී මගේ පරණ පොත් ටික අපස් කරනවා. එතකොට අපි ඩෝපැමින් මිනිත්තු 45ක් වැඩ කරලා ඒක ආරම්භය, තරණය, සාර්ථක නිමාව, well done. ඒ කියන්නේ අපිටම දැනෙන්න ඕන මේ ප්‍රීතිමත් මොටිව් එක, රිවෝඩ් මොටිව් එක. මම ඒ කරපු එකෙන් මට සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණා කියලා අපේ හිත, අපේ ට්‍රැක්ස් අපිටම කියන්න ඕන. එතකොට ඒවා නියුරෝප්ලාස්ටිසිටි, ඒ මොලේ අලුත් නියුරෝන යොමු වෙන ට්‍රැක් එකේ අපි ඉන්නේ. ඒකට කියන්නේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් කියලා. ඉතින් ඔහේ කාලේ නිකන් ඇදී යන්න දෙන්න එපා, මුකුත් නොකර. තුන්වෙනි කාරණාව, ටයිම් ටේබල් එකක් ප්ලෑන් කරන්න. එතකොට මේ උදේ 4ට නැගිටලා 7ට කෑම. මේ උදේ 4 නෙමෙයි 6 වෙනකොට නැගිටින්න ඕනේ. ඒකට මම එන්නම්. උදේ 7ට උදේ ආහාරය, 8ට මොකද්ද, 9ට මොකද්ද, හැමදාම ඔක ලියන්න ඕන. නිකන් හිතා ඉන්න විතර නෙමෙයි. 7ට උදේ කෑම, 8ට අර පොත කියවීම, 9ට ඇඳුම් එළියට දැමීම, 10ට ඇවිදීම. ඕක හැමදාම ලියන්න අවශ්‍යයි. ඒ පැය 12ක කාලසටහනක්. අපි මේක ඩිජිටල් ගහලා මොලේ ඩිජිටයිස් වුණ ළමයින්ටත් කියලා දෙන එකක්. ඒ වගේම පෝස්ට් ට්‍රොමැටික් සින්ඩ්‍රෝම් එක, පෝස්ට් ට්‍රොමැටික් සින්ඩ්‍රෝම් එක තිබෙන අයට, පෝස්ට් ට්‍රොමැටික් ඩිසෝඩර් එක තියෙන අයටත් අපි මේක කියලා දෙන එකක්. ඉතින් මේක හරි හොඳ දෙයක්. අල්සහයිමර් වළක්ව ගන්න ඔබ හිතාමතා ටයිම් ටේබල් එකක් ලිවීම. ඉතින් මේක තරුණ අයහන් ඉන්නවා නම් කරුණාකරලා මේක ආච්චි සීයාලට දෙන්න, අම්මා තාත්තට දෙන්න. ඔබ ඒ වයසට පිවිසෙන කෙනෙක් නම් ඔබ මේක කරන්න යුතුයි. එතකොට මේ හතරවෙනි කාරණාව, දීර්ඝ චින්තනයේ ආවර්ජනයේ සිටීම. ඒ කියන්නේ ඔබ සිතවිලි උපදවා ඉන්න ප්‍රමාණයට, ඒ කියන්නේ පොතක් බලමින් සිතවිලි ඉපදවීම, ආවර්ජනය කිරීම. එතකොට ආර්ට් වර්ක් කරන එක නම් එක්සලන්ට් වැඩේ. ඉරි රේඛා වලින් ආර්ට් හඳින එක, එහෙම හිත ආර්ට් හඳින එක, ඔබ දැකපු දර්ශනයක් මතක් කර ආර්ට් හඳින එක, එළිය බැල්කනියට ගිහිල්ලා ගහක් හඳින එක, ඔක්කොම ඒ ගැඹුරු චින්තනයට ඇතුල් වෙන තරමට ඔබේ මොලේ අලුත් සෛල නියුරෝනල් සර්කිට්ස් හදා ඉන්නවා. මොලේ තියෙනවා ගැමා වේව්ස් යනදී. ඒ ගැමා වේව්ස් වැඩි වෙන තරමට ඔබේ මොලේ අලුත් සෛල සර්කිට්ස් හැදෙනවා. හැබැයි ඔබ නිතරම මියුසික් අහන් හිටියොත් පැසිව් රිසෙප්ෂන්. ඒ කියන්නේ එළියෙන් එන ශබ්ද මියුසික් අහන් ඉන්නවා, එළියෙන් එන ටීවී එක බලා ඉන්නවා. ඒක මොලේට හොඳ නැහැ. ඉතින් මම පස්වෙනි එක හැටියට කියලා තියෙන්නේ මිනිමයිස් ස්ක්‍රීන් and LED light.
දැන් මේ ඩොකියුමන්ට් එක අවශ්‍ය නම් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මට එවන්න ඕන WhatsApp එකක් 076 313 4800 අල්සයිමර් කියලා. එතකොට මම මේ ඩොකියුමන්ට් එක එවන්නම්. 076 313 4800. මම තව ටිකකින් කොවිඩ් සමාලෝචනකට යන නිසා ඔබ දැන් තරුණ වයසේ කියලා අහක්වල යන්න එපා. ඔබට අවශ්‍ය දේවල් තව ටිකකින් සාකච්ඡා කරනවා. ඒ වගේම මගේ ඇප් එකක් තියෙනවා Golden Nuggets කියලා. ඒකෙන් පුළුවන් විද්වත් දේශන ඔක්කොම ටික බලා ගන්න. ඒක නොමිලේ ඩවුන්ලෝඩ් කර හැකි Google එකකින් සහ App Store එකෙන්. එතකොට මගේ අන්තිම නිලමේ පෝස්ට් එක රජයේ වෛද්‍ය පීඨයක හෙඩ් ඩිපාර්ට්මන්ට් ෆාමකොලොජි. ඒකයි මම ගොඩක් ෆාමකොලොජි දේවල් කතා කරන්නේ. එතකොට පස්වෙනි කාරණාව TV කාලේ අඩු කරන්න ඕන. ඒක වැඩි කරගෙන හරියන්නේ නැහැ. කවුච් පොටේටෝ වෙලා හරියන්නේ නැහැ. ඒ පැසිව් ඇබ්සෝර්ප්ෂන් නිෂ්ක්‍රීය ලෙස පික්සල් ස්ක්‍රීන් එක බැලීම හෝ නිකං සංගීතය අහන් ඉඳීම හොඳ දෙයක් නෙමෙයි. ඒකෙන් මොලේ ප්ලයන්ට් වෙන් නියුරෝප්ලාස්ටික් කියන්නේ ස්නායු සංවේදීතාවය ප්ලාස්ටිසිටි ස්නායු නම්‍යශීලී භාවය ස්නායු ක්‍රියාත්වය අපි කියමු දෙකට වචනයක් හදමු ස්නායු ක්‍රියාත්වය දියුණු වෙන්නේ නැහැ නිකන් අනිත් අයගේ දේවල් අහන් හිටියට දියුණු වෙන්නේ නැහැ. ඔබ එක්සිකියුටිව් එම්පැතික් ට්‍රැක් එක යොදවන තරමට තමයි ඔබේ මොලේ දීර්ඝ කාලීන ලෙස වැඩ සහිත වෙන්නේ. එතකොට මිනිමයිස් ස්ක්‍රීන් LED ලයිට් ගෙදරත් ඔබ කියවන තැන්වල නිදා ගන්න තැන්වල වොෂ්රූම් එකේ හැම LED ලයිට් තියාගන්න එපා. මොකද ඒ බ්ලූ ලයිට් එක LED ලයිට් එකේ තියෙනවා වැඩිපුර නිල් සංඛ්‍යාතයක්. ඒක මතකයට විරුද්ධව ක්‍රියා කරනවා, ඉගෙනීමට විරුද්ධව ක්‍රියා කරනවා, ප්‍රතිශක්තියට විරුද්ධව ක්‍රියා කරනවා, මෙලටොනින් වලට විරුද්ධව ක්‍රියා කරනවා. ඉතින් හවස ඉරු උදාවේ සිට හවස ඉරු බැස යාමේ සිට ඊළඟ උදේ ඉරු උදාව තෙක් මෙලටොනින් තමයි අපේ මොළයද අපේ මෙටබොලිසම් පරිවෘත්තියද මොළයේ සෛලද ප්‍රතිශක්තියද ඉතා කිට්ටුවෙන් පාලනය කරන නියුරෝකෙමිකල් හෝමෝන් එක තමයි මෙලටොනින්. ඒක ස්‍රාවය වෙන්නේ අපේ මොළයේ තියෙන බොහොම පුංචි අල්පෙනිත්ති හිසක් සයිස් ග්‍රන්ථිය පිනියල් ග්ලෑන්ඩ් කියලා. ඒක හරි වැදගත්. මෙලටොනින් පාලනය වෙන ක්‍රමය අනුව තමයි බයොක්ලොක්ස් ජෛව ගටිකාමන් විරාම ගටිකාමන් ක්‍රියාත්මක වෙන්නේ ඉන්සුලින් යන ආදී දේවල්. ඒ නිසා ඔබ හයවෙනි කාරණාව ඕනෑම ඇඟිලි තුඩෙන් කරන දේවල්. පස්සල්ස් අර මතකද පොඩි කාලේ ළමයි කරා වගේ පස්සල්ස් ටිකක් දැන් ඔබ ලොකුයිනේ. ලොකු පස්සල්ස් ඒක හදලා ඉවර කරනවා. ඊළඟට ප්ලෑන් කරනවා. තව හැන්දෑවෙත් මන් ටිකක් හදන්න ඕන. ඊළඟට ලෙගෝ දැන් ඒක බහරයාව එක්ක පුරුෂය බහරව මේක එකට කරනවා නම් වැඩියෙන්ම හොඳයි. එතකොට මේ ලෙගෝ මෙකැනොසෙට් කාඩ් ගේම්ස් බෝඩ් ගේම්ස් ඒ ඔක්කොම හොඳයි. ඊට අමතරව ඉතින් මම තව කියන එකක් තමයි මේ ඔබගේ ස්ලීප් සයිකල් එක උදේ නැගිටිනකොට 6 වෙනකොට නැගිටින්න. නාකී කියලා ඉන්න එපා. ඉරු උදාව සමග නැගිටීමේ මෙලටොනින් අඩු වෙලා අනිත් ඒවා පටන් ගන්නවා. ඉන්සුලින් සයිකල් එක පටන් ගන්නවා. ගොඩක් පරක් වෙලා නැගිටින්න එපා. ගොඩක් පරක් වෙලා නිදා ගන්නත් එපා. sleep and awake බයොක්ලොක්ස් හොඳින් තියාගන්න. නිදා ගැනීම සහ අවදිවීමේ බයොක්ලොක් එක හොඳින් තියාගත්තම ඒ අල්සයිමර් එන ප්‍රවණතාවය අඩු වෙනවා. ඊළඟට මනුෂ්‍යයාට ගුඩ් ෂෙපර්ඩ් දීලා තියෙන බ්‍රේන් විශිෂ්ටම දේ තමයි අත්අකුරු. භාෂා සහ අත්අකුරු මනුෂ්‍යයට විතරයිනේ තියෙන්නේ. ඒ නිසා ඔබ ජීවිත කාලයක් ලියන පුරුද්ද තබා ගන්න ඕන. ඒ කියන්නේ භාෂා දෙකකින් ඔබ A4 කොළ 4ක් ලිව්වොත් අල්සයිමර් හැදෙන්නේ නැහැ. ඉංග්‍රීසි හරි සිංහල හරි දෙමළ හරි තමිල් and ඉංග්‍රීසි හරි භාෂා දෙකෙන්ම ඔබ ලියන්න ඕන. මොනවද ලියන්නේ? ඩයරි එකක්. දවසේ වෙන දේවල්, කරන්න බලාපොරොත්තු වෙන දේවල්, දවසේ සිතුවිලි, මොන දරුවෝ ගැන විස්තරයක්, පොඩි ප්‍රබන්ධයක්, නවකතාවක්, කෙටි කතාවක්, මොන හරි අහපු දෙයක්, ඔය රටේ තොටේ වෙන මොනවා හරි ලියන්න භාෂා දෙකකින් ලියන තරමට තමයි හොඳ. භාෂා දෙකක් බැරි නම් එක භාෂාවකින් ලිව්වත් කමක් නැහැ. A4 කොළ 4ක් ලියන්න උත්සාහ කරන්න. කීප ඩයරි. 9 වෙනි කාරණාව පොඩි කොහොමද ඔබ මේ මූලධර්මය මේකයි. ඔබේ අතැඟිලි පාදැඟිලි සහ ඔක්කොම ජොයින්ට්ස් වැඩ කරන තරමට
සහ ඒ ඇඟිලි තුඩට සහ පාදැඟිලි වලට ඝර්ෂණය දැනෙන තරමට මොලේ ට්‍රැක්ස් ඒක පිළිගැනීම සඳහා උත්තේජවත්ව තිබෙනවා. දැන් මේක කරන්නේ කොහොමද? එකක් තමයි මම මේ කාන්තාන්ටත් කරෑගේ පිරිමෑටත් කරෑගේ බිම ලනුපැදුරක් දාලා වහලෙන් හරි පරාලෙන් හරි ක්‍රිකට් බෝලයක් එල්ලගෙන වැඩිය හොඳයි ලෙදර් බෝල් නම් අර මොකක් හරි බැට් එකක් වගේ එකක් අරගෙන අරක දැන් මෙහෙම ඒක එල්ලන්නේ අර සොක් එකක මේස් එකක දාලා එල්ලලා අපි තරුණ කාලේ අර ප්‍රැක්ටිස් කරනවා වගේ මේක ටොක් එතකොට ඔබ සපත්තු සෙරප්පු නැතුව අර ලනු පැදුර උඩ තමයි එහාට මෙහාට යවෙන්නේ ටොක් ගහ මේක ගහ ඒක නැතුවත් ලනු පැදුර ඇවිදින එක හොඳ දෙයක් කොය මේ රෝප් වලින් වියපු පාපිස්සක් ඒක ඇවිදින එක වියපු අර ගැටි තියෙන ලනු පැදුරු එතකොට අර ඉලක්කයට බලා ගැහිම සහ ඒ ඇහිීමේ බලාපොරොත්තුව ඒක බ්‍රේන් බ්‍රිලියන් කරන වැඩක්. තව එකක් තමයි වත්තේ අඩි දෙකක් විතර පළල අඩියක් විතර ගැඹුර අඩි භාගයක් විතර ගැඹුර පුළුවන් තරම් දිගට මේ මූදු වැලි දාලා ට්‍රැක් එකක් හදාගන්න. සෑන් ට්‍රැක් එකක්. මොකද සෑන් කියන්නේ ජ්‍යාමිතික අණුවක්. මම නම් හිතන හැටියට ඒක ගුඩ් ෂෙපර්ඩ්ගේ විශිෂ්ට නිර්මාණයක්. දැන් මුහුදු වෙරළේ මේ ඇබිති සෑන් කැටය ජ්‍යාමිතික හැඩය ජ්‍යාමිතික වැලි ඇට ගොඩක් එක්කවල මහසાગරයේ එළියට මේ ගොඩ ගලාගෙන එම නවත්තනවා. ඒ කෙසේ වෙතත් අර ජ්‍යාමිතික හැඩය পায় ගැටෙන කල. එතකොට ඒ බෑෆුටන සපත්තු නැතුව ඒ ට්‍රැක් එකේ ඇවිදින්න ඕන. දැන් ඒක හදන්න ටිකක් වෙලා යනවා. බියදමක් කරත් කමන්නේ නැහැ. මොකද හැදුවට පස්සේ හැමදෙස්සම තියෙනවානේ. අර ළමයි සෑන් පිට් එකේ සෙල්ලම් කරන්න දාන්න කියනවා නේද? මූල ධර්මයේ එකයි. ඒ ජ්‍යාමිතික ස්පටික වගේ වැලි අත ගැටෙන ඇඟිලි වල පාද ඇඟිලි වල ගැටෙන විට මොලේ තීක්ෂණව තිබෙනවා ඒ ඝර්ෂණය පිළිගැනීම සඳහා. එතකොටත් අල්සයිමර් වැළඳීම වැළකෙනවා. ඊට අමතරව ඉතින් ඕනෑම ක්‍රීඩාවක් හොඳයි. එතකොට මුණුබුරාල මිනිබිරිය එක්ක සෙල්ලම් කරන එක නම් ටොප් වැඩි. ඉතින් කොහොම හරි මේ තම දරුවන්ට කියන්න ඕන රට අත්හැරලා යන්න එපා. අපේ රටේම ඉමු කියලා ඒගොල්ලන්ට කියන්න ඕන මේ එහෙම තමයි ගෝඩ් මේ පරම්පරා කතාව කරගෙන යන්නේ. අම්මයි තාත්තයි දරුවෝයි ඊළඟට මුණුබුරාලා මුණුබුරාලා ඒකට තමයි පවුල සැලසුම් කරලා තිබෙන්නේ. මේවා හොඳ විශ්වකර්මකගේ හොඳ යහපත් ඉන්දියරුගේ යහපත් සැලසුම්. එතකොට මේ පොඩි ළමයෙක් සෙල්ලම් කරන එක නම් බ්‍රේන් බ්‍රිලියන්ට් වැඩක්. ගාඩ්නින් කිරීම එතකොට මේ අර පොඩි ළමෙක් ඔන්චිල්ලාවේ තල්ලු කිරීමත් හොඳ දෙයක්. මොකද ඔන්චිල්ලාවේ අර ලණුව තියෙනවනේ කම්බේ අතැඟිලි වල ගෑවෙන තරමට. තනකොළ වල ඇවිදීම ඊළඟට මාළු ටැංකියක් වගේ එකක් සුද්ධ කිරීම. එතකොට ඒකට ප්ලෑන් එකක් තියෙනවා. ඒ කොහොම හරි ඔබට තිබෙන කළ හැකි පොඩි වැඩ ප්‍රමාණය වැඩි කරගන්න. තමන්ගේ රෙදි වැනීම, ගේ දොරේ පොඩි වැඩත් ඒ ඔක්කොම හොඳයි. උයන්න පුළුවන් නම් උයන්න උදව් වීම හොඳයි. කන්න පුළුවන් නම් කන එකත් හොඳයි. උයන්න පුළුවන් නම් උයන්න උදව් වීම හොඳ දෙයක්. එතකොට 9 වෙනි එක මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගහන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. හැමදාම ගහන්න ඕන. මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගහන්න බැරි වුණත් පරණ ගීත හිතින් ආවර්ජනය කොට තාලයකට ගායනා කිරීම. එතන භාෂා දෙකක් එදෙනවා. ඒක ගීතේ භාෂාවයි සිංහල හරි ඉංග්‍රීසි හරි දෙමළ හරි. ඊට අමතරව මියුසික් භාෂාවක්. එතකොට ඔබ භාෂා දෙකකින් ගායනා කරොත්, භාෂා තුනකින් ගායනා කරොත් ඒක එක්සලන්ට්. තාලේ මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. හොඳට ගායනා කරන්න පුළුවන් නම් හොඳට ගායනා කරන්නේ ඒකත් හොඳයි. ඊළඟට නිකන් තාල හදා පරණ ගීත තනු ආවර්ජනය කිරීම. දැන් තේරෙනවනේ ඔබ මතකය ආවර්ජනය කරනවා. ඒ මතක් වුණු ගීත ආවර්ජනය කර සංගීත ගායනා කිරීමත් මොලේ බ්‍රේන් වෙන වැඩක්. මොලේ බ්‍රයිට් වෙලා තිබෙනවා. මොනවාද අල්සයිමර් එන්නේ නැහැ. එතකොට ඊළඟට කියන්න ඕන 10 වෙනි කාරණාව පරණ කෝන්තර තියාගත්තොත් හැමතිස්සෙම අපි බොටම් අප් එකට තමයි යන්නේ. ටොප් ඩවුන් කියන්නේ සිතාමතා සම්‍යශීලී නිර්මාණශීලී මටත් හොඳයි අනිත් හැටත් හොඳයි ඉදිරියට යන ප්‍රගතිශීලී සිතුවිලි. මේ බොටම් අප් කියන්නේ පරණ දේවල් මතක් වෙනවා ගිය පැයේවා. ඒකෝර හැමතිස්සෙම හීන සවුතුයි මේ හරි නරක හීන දෙන්නේ මම නැන්දම කරඬු කරනවා ලේලිය කරඬු කරන જાතිය හීන එන්නේ. ඒ මොකද පරණ දේවල් ආවර්ජනය කිරීම. ඒකට කියන්නේ bottom up regulation. අපි හැමතිස්සෙම forward movement regulation තියෙන්න
අවශ්‍යයි. එතකොට ඔබ හැමදාම හොඳ අලුත් හීනයක්, ප්‍රීතිමත් අලුත් හීනයක් දකින්න ඕන. හීන ලෝකය බ්‍රේන් හෙල්ත් එකට කිට්ටුවෙන් සමානයි. එම නිසා කරුණා කළා 6න් පස්සේ ඩිජිටල් ගහන්න යන්න එපා. 4K තිර බලාගෙන ගොඩාක් TV ප්‍රෝග්‍රෑම්ස් බලන්න එපා. අල්සයිමර් කෙලින්ම හැදෙන වැඩක් TV ප්‍රෝග්‍රෑම්ස් වැඩි ගොඩාක් බලාගෙන ඉඳීම. බලන්න තහනම් කරනවා නෙමෙයි. මේ නින්දට බාධා වෙන තරම් නම් කොහොමදවත් බලන්න එපා. නිදා ගන්න ඉස්සෙල්ලා පැය දෙකක් විතර LED ස්ක්‍රීන් එක නැතුව ඉන්න ඕන. එතකොට ඔබ සුව නින්දට ඇතුල් වෙනවා. ඒ මොකද අපි නිදා ගන්න වෙලාවට පුදුම සැලැස්මක් තිබෙනවා. මෙලටොනින් වැඩ කරනවා. ඊළඟට මතකද නින්දට වැටෙනකොට ඔබට සම්මිශීලී දේවල් එනවා. වැරදි කරලා තියෙනවා නම් මතක් වෙනවා මම සමාව ඉල්ලන්න ඕන. බාහිර පැත්තට හැරිලා සමාව ඉල්ලනවා. ඒක වෙන්නේ ගැබාවලින්. ඉතින් ඔබ මත්පැන් ගත්තොත් එහෙම ගබා වැඩ කරන්නේ නැහැ. ගබා කියන්නේ ගැමා අමයිනෝ බියුට්‍රික් ඇසිඩ්. ගැබා මොකකටද වැඩ කරන්නේ? සම්‍යශීලී වෙන්න, අධ්‍යාත්මයේ සත්‍යතාවය, අප්‍රකාශ හෘදයේ ඥානය, ඇතුළත සිටිවිලි, අනිත්‍ය සැලකීම. දැන් ඕවා තමයි බ්‍රේන් එකේ කෙමිකල්ස් වැඩ කරන හැටි. ඉතින් මනුෂ්‍ය බ්‍රේන් උයි කෙමිකල්ස් විතරක් නෙමෙයි, මනුෂ්‍යගේ ජීවිතය පටන් ගන්න ආත්මය, ඊළඟට කොන්ෂන්ස් එකයි, හાર્ට් එකයි, හෘද සාක්ෂියයි, එතකොට ආශා. ඒ දෙක අතර තියෙන්න ඕන ප්‍රත්‍යාවර්ත සම්බන්ධකම. මොකද අපේ ආශාව ඔක්කොම හරි නැහැනේ. එතකොට හෘද සාක්ෂිය කියනවා good or bad. ඒක පොඩි කාලේ ඉඳන්ම වැවෙන දෙයක්. ආත්මය, හෘද සාක්ෂිය සහ ආශා, ඊළඟට imagination සහ emotion. ඒකත් වැදගත් ෆැකල්ටි එකක්. දැන් මම මේවා ගැන දැන් මගේ මේ 272 වෙනි ක්ලිප් එක 269 268 එහෙම මම මේවා ගැන ගොඩක් කරා. ඉතින් මම කලින් කිව්වාක්සේ මගේ ක්ලිප්ස් අවශ්‍ය නම් WhatsApp එකක් එවන්න 076 313 4800. එතකොට මගේ app එක තියෙනවා Golden Nuggets. ඒක ඩවුන්ලෝඩ් කර හැකි නොමිලේ. ඒකේ මේ ඔක්කොම තියෙනවා ඉංග්‍රීසියෙන් සිංහලෙන් ටිකක් තියෙනවා දෙමළට පරිවර්තනය කළා. එතකොට ආත්මය, හෘද සාක්ෂිය සහ ආශා අතර ප්‍රත්‍යවර්ත සම්බන්ධකම තුලනය බැලන්ස් එක. ඊළඟට ඉමැජිනේෂන් and මේ ඉමැජිනේෂන් එකයි ඉමෝෂනයි තියෙනවා. ඊළඟට තමයි කොග්නිෂන්. අපිට මේ අපේ මොලේ කම්පියුටර් එක වැඩ කරනවා. ඉතින් මේක මේ නියුරෝ කෙමිකල්ස් වලින් වැඩ කරනවා, නියුරෝන්ස් වලින් වැඩ කරනවා. එතකොට අපි ස්ට්‍රෙස් අප් වුණාම වෙන්නේ මොකද? අර මේ හැමතිස්සෙම මොලේ පරණ දේවල් බලමින් යැපෙමින් තිබෙනවා. අලුත් දේවල් වලට එන්න ඉඩ නැති වෙනවා. ඒ නිසා තමයි ස්ට්‍රෙස් අප් එකට යන working RAM සද්ද වැඩි වෙනවා. ඒක වචනයක්. ඒක brain thought science වල වචනයක් තමයි. මොලේ RAM memory එක අඩු වෙනවා. RAM memory එක අරවා මේවා ජරාව කචල් වලින් පිරීලා ගිහිල්ලා. ඒ කම්පියුටර් එකට සම්බන්ධ නිකන් චාල්ස් බැබේජ් එයා ගොඩ් විශ්වාස කරපු කෙනෙක්. එයා කම්පියුටර් එක ප්‍රොසෙස් කරේ මුලින් හැදුවේ ඔය බ්‍රේන් එකේ දේවල් ගැන හිතලා ඒකින් දැනගත්ත දේවල් වලින්. ඒක එසේ වෙතත් ඔය ටික තමයි මට දැන් අල්සයිමර් ගැන කියන්න තිබෙන්නේ. එතකොට තව එකක් තියෙනවා මේ කාලේ මේක කොවිඩ් වලට සම්බන්ධයි, නියුට්‍රොසිටිකල්ස්. අපේ ලංකාවේ සාමාන්‍යයෙන්ම අපි කන ආහාරවල මේ තිබෙනම ස්වභාවික ද්‍රව්‍ය. ඒක කොවිඩ් එරෙහි ප්‍රතිශක්තියටත් හොඳ දෙයක්, නියුට්‍රොසිටිකල්ස්. එතකොට ඔබ කොවිඩ් හැදිලා ගෙදර ආවට පස්සේ දැන් නෑදෑයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ශරීරය ඇතුලේ තියෙනවා ටිකක් මේ ඉමියුන් සෛල අවුල් වෙච්ච වේගයකුත් තිබෙනවා. මෙටබොලික් රේට් එක සහ බයෝ ක්ලොක්ස් අප්සෙට් වෙලා එතකොට නින්දට බාධා වෙන ගති, පොඩි දෙයකට තිගැස්සෙන ගති, එහෙම ගොඩක් ඒගොල්ලන්ගේ තියෙන්න පුළුවන්. ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. එහෙම දේවල් ස්ට්‍රෙස් එක එයාගෙන් අහක් කරන්න අවශ්‍යයි. ඉතින් ඒගොල්ලෝ ආපු ගමන් ටට්ටක් ගාලා වැඩ කරන්න හදන එක කරන්න බෑ. සති 4ක් විතර විවේකයෙන්ම ඉන්න අවශ්‍යයි. ඒගොල්ලන්ට අර මේ මොකද්ද ලෙඩේ බිහිතිය එහෙම දැනෙනවා. එතකොට නියුට්‍රොසිටිකල්ස් කියන්නේ දැන් බටහිර වෛද්‍ය විද්‍යාලවල ගොඩක් මේ ගැන රිසර්ච් කරලා තියෙනවා. ලංකාවේ මේ ඇලෝපති, ඒ කියන්නේ අපේ බටහිර වෛද්‍ය එකනේ ඇලෝපති කියන්නේ. ඒ ඇලෝපති සහ මේ හර්බල් මෙඩිසින් අතර තියෙන යුද්ධ නිසා ලංකාවේ හරියට මේක රිසර්ච් කරන්නේ නැහැ. නමුත් දැන්
සිඩ්නි මේ නෙදර්ලන්ඩ්ස් යුනිවර්සිටි එකේ රිසර්ච් එකක් කරලා තියෙනවා සිනමන් කුරුඳු ගැන. ඒකට කියන්නේ සිලෝන් සිනමන් ඇල්ඩිහයිඩ්. ඒ කුරුඳු පානය කිරීම සිනමන් ටී වගේ අපේ අර පෙනහල්ලේ ආසාදනය අඩු වෙනවා. acute covid වලත් ඒක වෙනවා, long covid වලත් වෙනවා. ඒ කියන්නේ ලෙඩා ගෙදර ආපු නමුත් දවස් 14කට පස්සේ මේ covid කියන්නේ වෛරස් එකකින් ඇතුල් වෙනාට ස්පයික් ප්‍රෝටීන් එක ඇතුල් වෙලා covid වල මුළු ලෙඩේම වෛරස් එකක් වගේ නෙමෙයි යන්නේ, ප්‍රතිශක්ති ප්‍රහාරයක් වගේ යන්නේ, ප්‍රතිශක්ති යුද්ධයක්. එතකොට අපේ ප්‍රතිශක්ති ප්‍රහාරක අණු තිබෙන ඒවා ස්වභාවිකව සැලසුම් කරලා තියෙන්නේ. ප්‍රතිශක්ති ප්‍රහාරක අණු ගිහිල්ලා අර දුෂ්ටය එළියෙන් ආපු බැක්ටීරියාව ඒකට යුතු ලෙස පහර දීලා ඒක වට කරලා ඒගොල්ලෝ නිවිලා යන්න ඕන. නමුත් මේ COVID ස්පයික් ප්‍රෝටීන් එකේ ගතියක් තිබෙනවා. ඒ ප්‍රතිශක්ති ප්‍රහාරය එන්න උත්සන්න කරනවා. ඒ පද්ධතිය කියන්නේ ඉන්ටර්ලියුකින් පද්ධතිය. ඒකේ ඉන්ටර්ලියුකින් 6, ඉන්ටර්ලියුකින් 1, ඉන්ටර්ලියුකින් 17 වැඩි වුණාම මේක එන්න පෙනහල්ලට තුවාල වෙනවා, පෙනහල්ලේ කේශනාලිකා වලට තුවාල වෙනවා, පෙනහල්ලේ ගර්ත වලට තුවාල වෙනවා. එතකොට ලේ කැටි ගැසෙන සිස්ටම් එක අප්සෙට් වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිදේහ එක පැටලිලා ඒක තමයි පෙනහල් ආසාදනය වෙනවා. එතකොට ඩෙල්ටා වේරියන්ට් එකෙන් නම් වැඩියෙන්ම මේ ගට් එක අන්ත්‍රය ආසාදනය වෙනවා. ඉතින් මේ හැම එකටම හොඳයි සිනමන් ටී එක. 2 ගාලික්, සුදු ලුණු කරි හදා කෑම. 3 මස්ටර්ඩ්, අබ පේස්ට් එකක් වගේ හදනවන්නේ අඹරලා බටර් ටිකක් දාලා එහෙම. එතකොට ඒක ටෝස්ට් එක කෑම. දැන් මේක acute covid තියෙනකොටත් හොඳයි, long covid symptoms වළක්වන්නත් හොඳයි. long covid කියන්නේ මොනවද? post acute sequelae of covid, PAC. ඒක අලුත් විෂයක්, අලුත් රිසර්ච් විෂයක්. ඉතින් ඒකට මේ අපේ ලංකාවේ තියෙන නියුට්‍රොසිටිකල්ස් ගොඩාක් හරිම ප්‍රයෝජනවත්. එතකොට නෙදර්ලන්ඩ්ස් වල සිලෝන් සිනමන් ඇල්ඩිහයිඩ් ගැන රිසර්ච් එකක් කරලා තිබෙනවා. අවශ්‍ය නම් වෛද්‍යවරු අහන් ඉන්නවා නම්, ගුරුවරු අහන් ඉන්නවා නම් මට එව්වොත් මම ඒ සයිටේෂන්ස් එවන්නම්. මගේ WhatsApp නම්බර එක කිව්වනේ, ඒකට ෆෝන් කරන්න එපා, WhatsApp එක විතරක් දාන්න. 076 313 4800. එතකොට කොත්තමල්ලි බීම ඉතා හොඳ දෙයක්. ඒ වගේම මේ රසම් නැත්නම් අපේ තැඹුම් හොදි, කළුදුරු, සූදුරු, ජින්ජර්, ඉඟුරු, ගම්මිරිස් දාලා. ඒක සිඩ්නි යුනිවර්සිටි ඒ ගැන මේකක් කරලා තිබෙනවා. හරියටම අර ප්‍රහාරක ඉන්ටර්ලියුකින් සිස්ටම් එක සමනය කරන්න. ඒ කියන්නේ මේ ප්‍රහාරක ඉන්ටර්ලියුකින් මෙහෙම ගිහිල්ලා ඊළඟට නිවාරක ඉන්ටර්ලියුකින් බාර අරගෙන ඒක කූල් කරනවා. දැන් විටමින් D උණතාවයක් තිබෙනවා නම් අර කූල් කරන ඉන්ටර්ලියුකින් 4, 10 එහෙම අඩුයි. ඒකයි විටමින් D කොහොමත් ගැනීම හොඳයි. ඉස්පිරිතාලෙන් ආවට පස්සෙත් ගන්න විටමින් D සහ සිංක් ගැනීමෙන් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. එතකොට තව early home treatment වලට දුන්න බේතක් තිබෙනවා. ඉන්දියාවේ ඒක ගොඩක් දුන්නා. දැන් ඒක ලංකාවේ තිබෙනවා. ඒක ගන්න පුළුවන්. ගොඩක් ડોක්ටර්ස්ලා ඒක පාවිච්චි කරනවා. මම ඒ ගැන ආටිකල් එකක් ලියලා තිබෙනවා College of General Practitioners newsletter එකේ. ඒක ඔබට දකින්න ඕන නම් ඔබ ලියලා එවන්න ඕන ડોක්ටර් ලියපු medical article College of General Practitioners ශ්‍රී ලංකා එකේ newsletter එකේ එවන්න කියලා මම ඒක ඔබට එවන්න. ඒ බේත ගැන ඊට වඩා කතා කරන්න බැරි. කතා කරොත් FB එකෙන් මේක තහනම් කරනවා. මගේ මේ YouTube එකෙත් මේ FB එකෙත් මගේ මේ ක්ලිප්ස් කැන්සල් කරනවා. ඉතින් අපිට පේනවා මේක ගෝලීය ක්‍රමයක්. මේ YouTube එකේ නොලැබෙන ලෙසත් මේ වෙන ක්‍රමවේද මාකට් එකට ගේන්න හදනවා YouTube එකෙත් දෙන්නේ නැතුව. ඉතින් තවදුරටත් මේ ගැන කියන්න තිබෙන්නේ. දැන් ඔබ මේ ගැන තව ටිකක් මම කියන්නම් නියුට්‍රොසිටිකල්ස් ගැන. මම කිව්වා තැඹුම් හොඳ වගේ කළුදුරු, සූදුරු යන ආදී දේවල්. එතකොට හැමදාම ඔමේගා 3 ෆැටි ඇසිඩ් එකක් ගන්න එක හොඳයි. මොකද මේ කොවිඩ් ආසාදනයේදී ගොඩක් ලිපිඩ් මෙටබොලිසම් මේද පරිවෘත්තියේ අප්සෙට් යනවා. ලිනොලෙයික් ඇසිඩ් කියන එක ඊටාම හොඳයි. එයාගේ අර ස්පයික් ප්‍රෝටීන් එක ඇතුල් වෙලා කරන අප්සෙට් එක නිවාරණය කරන්න මම කලින් කීවාක් මෙන් විටමින් D ගැනීම අත්‍යවශ්‍යයි. මේ ගැන ලියපු ડોකියුමන්ට්ස් ඔබට එවන්න පුළුවන්. ඔබ ඒවා බලා ගන්න කැමති නම්.
එතකොට මේ වෙනකොට අපිට පේනවා ලොකු ප්‍රහාරක සිස්ටම් එකක් ලෝක ගෝලයේ ක්‍රියාත්මක වෙනවා ජන ජීවිතයට එරෙහිව. දැන් මම කැමති ඒක මේ විදිහට කරන්න මේ විදිහට ඔබට වටහා දෙන්න පවුල ආක්‍රමණය කරන ගෝලීය දේවල් ගොඩක් දැන් ටික කාලෙක ඉඳලා ලෝකෙ සිද්ධ වෙගෙන යනවා. මොකද මිනිසාගේ පවුල සුරක්ෂිත වුණොත් පවුල සුරක්ෂිත වුණොත් සමාජය සුරක්ෂිතයි රට සුරක්ෂිතයි. පවුල් අවුල් වැඩි කරොත් පරම්පරා අතර ભેද සංවිධානය කරොත් සමාජය දුර්වල වෙනවා රට දුර්වල වෙනවා. ඉතින් මේක අහම්බෙන් වෙන දෙයක් නෙමෙයි. බොහොම ලේසියෙන් පේන්න තියෙන ඩිජිටල් ස්ක්‍රීන් එක. කාටුන්ස් මම මේ ගැන ගොඩක් විද්වත් ලෙක්චර්ස් කරලා තිබෙනවා. අපේ SLM එකට මම මේ ගැන කොන්ෆරන්ස් එකක් කරා සෙමිනාර් එකක් 2019 ඒ ඩොකියුමන්ට්ස් College of General Practitioners of Sri Lanka එකට ගිහිල්ලා ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් බැලුවා නම් ඒවා ඔබට දකින්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් ලියලා වන්නත් පුළුවන්. ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් ළමයි අධිවේගී වෙන හැටි සහ ඒකට කරන්න ඕන නිවාරක ක්‍රම ගැන අපි අලුත් ඉනෝවේටිව් රිසර්ච් කරලා තිබෙනවා එම්පැතික් මෝටර් තෙරපි කියලා. ඉතින් දැන් පවුල ගැන මොකද වෙන්නේ? අපිට පේනවා පවුලට විරුද්ධව සංග්‍රාමයක් දියත් වෙලා තිබෙනවා 1970 ඉඳලා වගේ. ඉතින් මේ විවාහය රැකගන්නේ නැහැ. විවාහය හදිස්සිය කැඩෙනවා. දැන් පිට රටවල් වල නම් සිංගල් පේරන්ට් හෝම්ස් වැඩි දෙමව්පියෝ දෙන්න ඉන්නවට වඩා. ලංකාවෙත් දැනට අවුරුදු 10කට ඉස්සෙල්ලා විවාහ වෙන්න ඉස්සෙල්ලා හම්බ වෙන බබාලා 25% බබාලා හම්බ වෙන්නේ විවාහ වෙන්න ඉස්සෙල්ලා මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා. රිසර්ච් එක කරේ පෙරදිනේ මෙඩිකල් ෆැකල්ටි. කියන්නේ අපි සભ્યත්වයේ සංස්කෘතිය ශිෂ්ටාචාරය කියනවනේ. අපි සාමාන්‍යයෙන් කොන්සර්වටිව් කියලා. ඒ වුණාට විවාහ වෙන්න ඉස්සෙල්ලා 120 කාන්තාව 4න් එකකට බබාලා හම් වෙලා තිබුණා. ඉතින් හිතන්න පුළුවන්ද දැන් අවුරුදු 10කට පස්සේ සමාජ ශෝධපාලුව සමග ඒක කොච්චර වෙලා ඇද්ද කියලා. එතකොට විවාහයට විශ්වාසවන්ත නොවීම, විවාහ නොවි විවාහය පසු කිරීම, විවාහ නොවි ලිංගික සේවනයේ යෙදීම, abortions ඉතින් ලංකාවේ දැන් abortions තාම ලංකාවේ නීති විරෝධී. ඒක පරණ බ්‍රිතාන්‍ය නීතියක්. ඒක හොඳ දෙයක්. නමුත් ගොඩාක් ජාත්‍යන්තර බලපෑම් තිබෙනවා. අපිට GSP දෙන්න නම් abortions legalize කරන්න ඕන, LGBTQ legalize කරන්න ඕන, සමලිංගික දේවල්. ලංකාවේ තාම සමලිංගික සේවනය නීති විරෝධී. එහෙම තමයි තිබුණේ ලෝකේ. ඉතින් ඒ ගොඩක් පවුල විනාශ කරන දේවල් ඇවිල්ලා තිබෙනවා. ට්‍රාන්ස්ජෙන්ඩරිසම්. ඒ කියන්නේ ගෑනු ළමයින්ට පොඩි කාලෙම පිරිමි හෝමෝන දෙනවා. පිරිමි ළමයින්ට මේ ගෑනු හෝමෝන දෙනවා. ඉතින් ප්‍රොෆෙසර් පෝල් මැකියුස් ජොන් හොප්කින්ස් එකේ ප්‍රොෆෙසර් එමරිටස් සයිකියාට්‍රි එයා පැහැදිලිව කියලා තියෙනවා gay is choice not in the genes. මේ සමලිංගික එක ජාන වලින් එන එකක් නෙමෙයි. ඒක බොරු කතාවක්. ඒක මේ ෆේක් සයන්ස්. කොවිඩ් ගැනක් තියෙනවානේ ගොඩක් ෆේක් සයන්ස්. කොවිඩ් වෛරසය හැදුවේ ලැබ් එකක. ඒක ඔප්පු වෙලා ඉවරයි. ඒ ගැන ප්‍රොෆෙසර් ලූක් මොන්ටෙග්නි එහෙම ගොඩක් ඒ ගැන කියලා තිබෙනවා. ඒක පටන් ගත්තේ ඩොක්ටර් ෆෞෂි CDC එකේ USA වල. ඒගොල්ලෝ ඊට පස්සේ $7 million ලෝන් එකක් එක්ක ඒක ට්‍රාන්ස්ෆර් කරා 2014 දී වුහාන් වලට. ඒක ට්‍රාන්ස්ෆර් කරේ මොකද හාවර්ඩ් යුනිවර්සිටි එකයි ජොන් හොප්කින්ස් යුනිවර්සිටි එකයි මේ වගේ භයානක රිසර්ච් කරන්න එපා කියලා ප්‍රොටෙස්ට් කරා. මොකද්ද භයානක? වෛරස් වල ස්වභාවික තත්ත්වයට වඩා වැඩි පැතොජෙනෙටික් කිරීම. ඒකට කියන්නේ gain on function virus research. කෘත්‍යාධික වෛරස් ස්වභාවික එක්කන ඊට වඩා දරුණු කරනවා ස්පයික් ප්‍රෝටීන් එක ස්වභාවික තත්ත්වයට වඩා මිනිස් ශරීරයට ඇතුල් කරවන්නේ. ඒක තමයි මේ SARS-CoV-2 එකේ ප්‍රශ්නේ. ඉතින් මම කලින් කිව්වක් මේ ඒකේ නිවාරණයට ඉතාම අවශ්‍ය දෙයක් විටමින් D සහ zinc සහ දැන් ගොඩක් තැන්වල තිබෙන අර අනිත් මොලිකියුල් එක. වේලහින් බෙද්දීම අත්‍යවශ්‍යයි. තාම රජයේ ගොඩක් රෝහල් වල වේලහින් බෙද දෙන්නේ නැහැ. නමුත් GPsලා ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලා වේලහින් බෙද දෙනවා. එම නිසා ඔබ කොවිඩ් පොසිටිව් වුණොත් ඔබගේ GP ගෙන් ඉස්සෙල්ලා අහන්න රජයේ රෝහලකට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා. එතකොට ඒගොල්ලෝ හරි ඩ්‍රග් එක ප්‍රිස්ක්‍රයිබ් කරයි. ඒ ඩ්‍රග් එක අරගෙන ඇතුල් වෙන්න යන තැනකට. දැන් ඉතින් කොවිඩ් වේගය අඩු වෙලා තිබෙනවා. අපි ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒකට යෙදුණු හැමෝටම.
දැන් මම මේ හිටියේ පවුල් වල බලය පවුල් වලට ඇති වුණු මේ ආවේගය මේ කාලේ. ඊළඟට මම කියන්න කැමති මේ එන්න වෘත්තීන් අතර සුභසිද්ධ දායකත්වය නැති වෙගෙන යනවා. දැන් වෘත්තීන් කියන්නේ වෛද්‍යවරු, ඉංජිනේර්ස්ලා, ලෝයර්ස්ලා අපි සුභසිද්ධ දායකයෝ, බෙනෆැක්ටර්ස්ලා. අපේ වෘත්තීය දැනුම, අපේ දැනුම අපි ලබා දෙන්න ඕන මිනිස්සුන්ට සේවයක් හැටියට. අපි ජීවත් වෙන්නත් ඕන, ඒක ජීවනෝපායක් වෙන්නත් ඕන. නමුත් එන්න ඉලීට් වෘත්තික කට්ටියක් ඇති වෙලා තිබෙනවා. ඒක ලෝකේ ගෝලීය පාරාවලට, ගෝලීය ඉලීටිස්ලා. ඒගොල්ලෝ හැම දේශයක ආදායම තමුන්ගේ අතට ගන්නයි හදන්නේ. ඒකයි වියවුල. අපි රජයට කෑ ගැහුවට මොකද ලෝකේ හැම රජයක ඉන්නේ හරි අමාරු තත්ත්වයක. ෂට් ඩවුන් කියනවා, ලොක් ඩවුන් කියනවා. කරන්නද නොකරන්නද මොකද්ද සයන්ස් එක? very contradictory science. හැමතිස්සෙම සයන්ස් එක contradiction. කීසරයක් බිඳින්නද දන්නේ නැහැ. එකද දෙකද තුනද හතරද විද්‍යුත් මොකද වෙන්නේ දන්නේ නැහැ. ඒව රෙකෝඩ් කරන්නේ නැහැ. ඒක නිසා මේ දැන් එංගලන්තේ මේ තත්ත්වෙ මතුවන රොයල් කොලෙජ් එක කිව්වා ළමයින්ට ඕනේ නැහැ කියලා. නමුත් ඒගොල්ලෝ දේශපාලන තීරණයක් ගත්ත ළමයින්ට ඕන කියලා. ලංකාවේ හොඳ වෙලාවට අපේ ළමා විශේෂඥයෝ රජයට කතා කරලා කිව්වා මේක හැම ළමයටම අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒකයි දැන් වර්තමාන තත්ත්වය. ඉතින් ඇත්ත විද්‍යාව අවුල් කරන ගෝලීය බලවේග තිබෙනවා. ඉතින් මගේ පසුබිම මේකයි. මම කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඒ කාලේ කොළඹයි පෙරදිනයයි තිබුණේ. මම පිට වුණේ 1976. මං හැම විභාගයෙන්ම බැච් ටොප්. මම මේක කියන්නේ නැත්තම් කල්පනා කරන්නේ මේ ડોක්ටර් මොකද මේවා කියන්නේ කියලා. ඒක නිසා අපි රිසර්ච් වලට යන්නේ. ඉතින් මම කොළඹ ප්‍රොෆෙසර් ඔෆ් මෙඩිසින් වාට්ටුවේ ඉඳලා ඊට පස්සේ මම හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් ෆාමකොලොජි හැටියට වෙන වෛද්‍ය විද්‍යාලයකට ගියා. ඒ කාලේ මම කරපු රිසර්ච් තමයි එපිලෙප්සි ඒවා PubMed එකේ. ඒ කියන්නේ අපේ ඔක්කොම රිසර්ච් යන වෙබ්සයිට් එකක් තියෙනවා PubMed. ඒකේ බැලුවොත් BLJ මෙන්ඩිස් හරි ලලිත් මෙන්ඩිස් හරි ඔබට පෙනෙයි මගේ ආටිකල්ස්. ඒ නිසායි මම මේ විද්වත් දේවල් ගැන, ගවේෂණාත්මක දේවල් ගැන කතා කරන්නේ. ඉතින් ඒ කාලේ තිබුණේ වෛද්‍ය විද්‍යාල දෙකයි. පෙරදෙනිය සහ කොළඹ. මම හිටියේ කොළඹ. එතකොට මට ලැබුණා කොළඹ සහ පෙරදෙනියේ විශිෂ්ටම ශිෂ්‍යයාගේ ප්‍රයිස් එක. මොකද ඒකයි මගේ ඇකඩමික් රෙකෝඩ් එක. ඉතින් මේ කොවිඩ් අධ්‍යයනය කරනකොට මට තේරෙනවා කොපමණ සයන්ස් විකෘති කරලා තිබෙනවද. ඒ කියන්නේ මම ලියලා තිබෙනවා, පළ කරලා තිබෙනවා. ඒ ડોකියුමන්ට්ස් එවන්න පුළුවන්. ඔබ ડોක්ටර් කෙනෙක් නම් හෝ මේවා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන කෙනෙක් නම් අර WhatsApp එකට එවුවොත් අපි එවන්නම්. ඉතින් මම ඔහොම විද්‍යාවේ දියුණුව හොයන කාලෙක මට තේරුණා මගේ බුද්ධිය එන්න වැඩි වෙනකොට මගේ හෘදයාංගම ගතිය එන්න අඩු වුණා. ඒ කියන්නේ ඒක මේ බොයිල්ගේ නීතිය වගේ භෞතික විද්‍යාවේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට පරිමාව අඩු වෙනවා. ප්‍රෙෂර් පීඩනය සහ පරිමාව අතර තියෙන ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික සම්බන්ධකමක්. ඒ වගේ මට තේරුණා මේ බුද්ධිය සහ බුද්ධියේ ගවේෂණය, බුද්ධියේ විශිෂ්ටත්වය වැඩි වෙගෙන මිනිස්සු ගැන හිතෙන්නෙම නැහැ. අපිට හිතන්නේ විද්‍යාව දැනුම පමණයි. ඒ කාලෙදි මම එක්තරා අභ්‍යන්තර අධ්‍යාත්මික අර්බුදයකට මුහුණ දීලා මට තේරුණා මේ මොලේ වැඩි වෙන තරමට හෘදයාංගම වෙන්නේ නැහැ. ඉතින් බුද්ධිය වැඩි වෙන මිනිසා ලෝකයේ දිනුවත් වෙන්නේ අනිත් මිනිසුන්ට තැනක් නැති වෙනවා. ඒ කාලේ තමයි මට තේරුනේ යහපත් ඉන්දියරෙක් අවශ්‍යයි. එයා හෘදයට දෙන්නා වූ සංයමයේ හෙවත් සම්‍යශීලී භාවය මට අවශ්‍යයි. නැත්තම් මගේ මොලේ එන්න මාව ඒකාධිපතිය කරනවා. ඔබ මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් දැන් මගේ ටෝක් එක අද මම අල්සයිමර් ගැන කිව්වා. ඊළඟට කොවිඩ් ගැන තව ටිකක් කියන්න ඕන. දැන් පේන්න තියෙන්නේ සමහරුන්ගේ ප්‍රෙෂර් ෆ්ලක්චුවේෂන්ස් එනවා. ඒ නිසා හැමදාම කොවිඩ් හොඳ වෙලා ගෙදර ආවත් බලන්න ඕන ප්‍රෙෂර් එක කොහොමද කියලා. දෙක සමහරුන්ගේ අදි තයිරොයිඩ්තාවයක් එනවා ට්‍රාන්සියන්ට් ටික දවසකට. එතකොට පැල්පිටේෂන්ස් එනවා. පැල්පිටේෂන්ස් කියන්නේ හෘදයේ වේගය වැඩි නොවුනත් හෘදයේ ශබ්දය නිකන් දැනෙනවා වගේ, ස්පන්දය දැනෙනවා වගේ. නින්දට බාධා එන්න පුළුවන්. සමහරුන්ගේ මේ ඩයබටිස් කන්ට්‍රෝල් එක අමාරු වෙනවා. ඊළඟට සමහරුන්ගේ මේ අර ස්පයික් ප්‍රෝටීන් එකට විරුද්ධව හදන ඇන්ටිබොඩීස් ACE2 රිසෙප්ටර් එක ආක්‍රමණය කරන නිසා සමහරුන්ගේ අධිරුධිර පීඩන තත්ත්ව ඇති වෙලා තිබෙනවා. ඒකට බෙහෙත් අවශ්‍යයි.
දිගින් දිගටම අර ප්‍රතිශක්ති ආසාදනය ටික ටික පෙනහල්ලේ කැවෙමින් තිබෙන්න පුළුවන්. ඒ නිසා දූවිලි අවුස්සන්න යන්න එපා. ගොඩක් චූස් ගහලා ස්ප්‍රේ කර හැමතැනම යන්න එපා. සති 4ක් මුකුත් කරන්න බෑ ගෙදර ආවත්. රෙස්ට් එකේම ඉන්න ඕන. මොකද ගෙදර ආම ටට්ටක් ගාලා අරක කරන්න හිතනවා, අස් කරන්න හිතනවා. ඒක කරන්න එපා. එළියට ගිහිල්ලා දූවිලි අල්ලන්නත් එපා. මොකද අර කළු දිලීරයක් තිබෙනවා. ඒකෙන් ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. බය වෙන්න ඕනේ නැහැ. මොකද්ද මූලික දේ? ලෙඩේ හැදිලා ආවට පස්සේ සති 4ක් ඔහේ ඉන්න. ඉරිවලියට පොඩ්ඩක් යන්න, පොත්පත් කියවමින් වැඩි වැඩක් නොකර ඔහේ ඉන්න. ඒක අවශ්‍යයි. මොකද කොවිඩ් ආසාදනය ශරීරයේ ඔක්කොම පටක අධිවේගී කරන ආසාදනයක්. ඒක නිවිලා යන්න ඉඩ දෙන්න ඕන. අර කිව්ව නියුට්‍රසිටිකල්ස්ත් යම් පිළිවෙලකට ගන්න එක හොඳයි. ඒ ලිස්ට් එක අවශ්‍ය නම් මට දැන්වීමක් එවන්න මේ WhatsApp එකට ඉල්ලීමක් කරන්න. ඕකේ. එතකොට ඒ ලොං කොවිඩ් ගැන ඔය කියන්නේ. එතකොට තව එකක් පේන්න තිබෙනවා ලොං කොවිඩ් වල මේ මොලේ සෛල මේ ස්පයික් ප්‍රෝටීන් එක ඒ මොලේ හරි කොහේ හරි සෛලකට එක්කහුණාම යාගේ ගතියක් තියෙනවා සින්සිටියල් ප්‍රොසෙසස් හදනවා. ඒ කියන්නේ අනිත් සෛලයක් එක්ක මේ සෛල ඇලෙනවා. ඒ වගේම මොලේ එන්සයිම් එකක් තියෙනවා මාओ කියලා මොනෑමින් ඔක්සිඩේස්. ඒ එන්සයිම් එක අවුල් කරන්න පුළුවන්. ඒ නිසා සමහරුන්ට මොලේ ප්‍රශ්න එනවා. ඒ ගැන අවවාදයක් කන්සල්ටේෂන් එකක් කරන්න වෙනවා ඔබේ ෆිසිෂියන් එක්ක. එම නිසා බය හිතන දේවල් ඇරිලා යන්නත් පුළුවන්, ඇරිලා නොයන්නත් පුළුවන්. ඒක නිසා මේ ඔබගේ ලෙඩ අම්මා හරි තාත්තා හරි කවුරු හරි ලෙඩ වුණාට පස්සේ හැමතිස්සෙම ලෙඩ කියන ගතියක් තියෙනවා නම් චුච්චුක් ගන්න එපා. මොකද එහෙම ඒගොල්ලන්ට තව ලොං කොවිඩ් කියන්නේ ඒකයි. ආසාදනය තාම ඉවර නැහැ ඉස්පිරිතාලෙන් එළියට ආවට. ඔය ටික තමයි අද මට කියන්න තිබුණේ. ලොං කොවිඩ් ගැන වෙන මොනවද කියන්න තියෙන්නේ පොඩ්ඩක් බලමු. එතකොට ඒ ආසාදනය මේ ඩයබටිස් තත්වය තව එකක් තමයි විටමින් K පිළිබඳ ඌනතා තිබුණත් පෙනහල්ලේ අර මේ පෙනහල්ලේ ඩැමේජ් එක වැඩි වෙනවා. ඒ නිසා මේ කොළ වර්ග ගොඩක් ගන්න ඕන. දවසකට ෆෘට් බෝල් එකක් ගන්න ඕන. අන්නාසි වල බ්‍රොමෙලින් තිබෙනවා. දොඩම් වල ෆ්ලේවොනයිඩ්ස් තිබෙනවා. හැම තේ බොන තරමට හොඳයි. හැබැයි සීනි දාන්න බෑ. තේ වල ක්වැසටින් තිබෙනවා. ඒ වගේම රතු ලුණු ගොඩක් කන එකත් හොඳයි. ඒකෙත් ක්වැසටින් තිබෙනවා. දැන් හොයාගෙන තියෙනවා පරිප්පු වල තියෙන ප්‍රෝටීන් එකත් අර මේක ගොඩනගන්න හොඳයි. කැඩුණු බිඳුණු පටක ගොඩනගන්න හොඳයි. මම කලින් කිව්ව ඔමේගා 3 ෆැටි ඇසිඩ් මේ සප්ලිමන්ට් එකක් ගන්න එක හොඳයි කියලා. එතකොට සමහරුන්ට මේ ඇඟේ පති රුදා වගේ එනවා. ඒකේ වෙන දේවලුත් වෙන්න පුළුවන්. සමහරු රිපෝට් කරලා තිබෙනවා මාස් සුද්ධිය වෙනස් වීම ඇති වුණා කියලා. ඉතින් අපි දන්නවා සමහරුන්ට මේ කොවිඩ් මයෝකාඩයිටිස් එකක් පස්සේ එන්නත් පුළුවන්. එතකොට ඔබ දන්නවා සමහර ප්‍රසිද්ධ අය හදිසියෙන් මැරුණා සති 4ක් ගිහිල්ලා. ඒ මොකද කොවිඩ් ආසාදනය මේ අපේ රුධිර කැටි ගැසීමේ පද්ධතියට පොඩි බාධාවක් තියෙනවා. ඒ ගැන සමහරු low dose aspirin දෙනවා සමහර physiciansලා. ඔබ විටමින් K supplements ගන්නවද නැද්ද කියලා ડોක්ටර්ගෙන් අහගන්න අවශ්‍යයි. ඉතින් කොහොමත් ෆිසිෂියන් කෙනෙක් එක්ක කොවිඩ් හැදුන අය සතියකට සැරයක් ටෙස්ට් එකක් තියාගන්න අවශ්‍යයි. ඉතින් මට කියන්න තිබෙන්නේ අපේ ජීවිතයේ පවුල ඊළඟ પરම්පරාව බලා ගන්න තමයි පවුල තිබෙන්නේ. ඒක තමයි ලෝකයේ පැවතෙන එකේ අදහස. ඉතින් 1970 ඉඳලා මේ පවුලක් බලා ගන්න අදහස ගොඩක් අහක් වෙලා තිබෙනවා. තමන් හිසට තමාත්මය සෙවනැල්ල කියලා කෙක්කෙන් හෝ කොක්කෙන් දැන් අධ්‍යාපන ක්‍රමය යන්නෙත් එහෙමයි. O level වලින්ම ළමයි කියනවා අපිව පිටරට අරින්න ලංකාවේ අනාගතයක් නැහැ. නැත්නම් A level වලින්ම කියනවා පිටරට අරින්න. මේකට එකඟ වෙන්න එපා. මක් නිසාද පවුල ලෙස ඉන්න ඕන. පවුල සමාජිකයන් එකට භුක්ති විඳින්න ඕන. ඒ ගෝලීය පාලනය ක්‍රමය පවුල දුර්වල කිරීම. LGBTQ තුලින් උපත් පාලන ක්‍රම තුලින් abortion තුලින් ඔය හැම එක තුලින්ම පවුල දුර්වල කරනවා, සංක්‍රමණය වැඩි කරනවා. ඒක ගෝලීය ක්‍රමය. ඒකට එකඟ වෙන්න එපා. ඉතින් යහපත් නිරත පවුල සැලසුම් කරේ ඊළඟ પરම්පරාව මේ પરම්පරාව බලා ගැනීම. එතකොට ඒ પરම්පරාව දෙමව්පියෝ බලා ගන්නවා තව પરම්පරාවකට යහපත ඉෂ්ට කරනවා. 1970 ඉඳලා ලෝකේ ජීවත් වුණේ
ඔක්කොම එක සැරේ කෑමේ ප්‍රතිපත්තියක් මත. ඒකට කියන්නේ Keynesian economics. මොකද කිව්වා පුළුවන් තරම් වර්ධනය කරමු, පුළුවන් තරම් ඉල්ලුම වැඩි කරමු, පුළුවන් තරම් සපයමු. එතකොට කෙලවරක් නැති ආර්ථික growth එකකට යන්න පුළුවන් කියලා. ජෝන් මේනර්ඩ් කීන්ස්. එතකොට ඉඳුන් හිටුන් ආහාර අධ්‍යාපනය සෞඛ්‍ය අභිබවා ලෝකේ ප්‍රොඩක්ෂන් යාන්ත්‍රණය, නිෂ්පාදන යාන්ත්‍රණය, පරිභෝජන යාන්ත්‍රණය, වාණිජ යාන්ත්‍රය පෙරළුවා ආමමන්ට්, මෝටර්, fashion, IT, cosmetics, confectionaries, රස කැවිලි, toys, ඔය වගේ මිනිසාට අත්‍යවශ්‍ය නොවන දේවල් වලට ලෝකයේ ආදායම හැරෙව්වා. ඉතින් මේ වෙනකොට ලෝක ආදායමෙන් 99%ක් භුක්ති විඳින්නේ ලෝකය පාලනය කරන 1%ක්. ඒගොල්ලෝ තමයි ගෝලීය බිලියනර්ස්ලා. දැන් ඒගොල්ලෝ හිතනවා ලෝකේ ප්‍රශ්නය ජනගහනය වැඩිවීම කියලා. ඉතින් ඒගොල්ලෝ නොඑක් දේවල් කරයි ජනගහනය මර්ධනය කරන්න. ඒක තමයි දැන් මේ යන සටන. එතකොට ඔබ යහපත් වෙන්නේ දැනගත්තොත් එතුමා ඔබගේ ජීවිතය ගැන දෙන අදහස් ඔබගේ සිත වෙනස් කරනවා. එතුමා කිව්වා හැමෝටම හරිත වන්න බොහොමයක් මගෙන් අයිති. ඒක මම ආරක්ෂා කරනවා. ඔබ අනිත් පුද්ගලයාගේ හරිත වර්ණ භූමියටත් ගරු කරන්න ඕන. ඊළඟට මේ හරිත වර්ණ භූමියේ දියුණුව සඳහා මම වතුර ලිඳක් දෙනවා. මේක එලිගරි එකක්. එතකොට ඒ ඉදිරියට සම්පතුත් තිබෙනවා, දියුණු වෙන්නත් පුළුවන්, අනිත් එක්කෙනාට දියුණු වෙන්නත් පුළුවන්. එතකොට ඔබට වැරදුනාම මම ප්‍රතිෂ්ඨාපනයක් දෙනවා, මම ධර්මිෂ්ඨකමේ මාවතක් හදනවා. මම හැමෝටම මේසයක් පත් කරනවා. ඒ මේසේ තිබෙනවා ඔබගේ ප්ලේස්මන්ට් එක, ඔබගේ ජීවිතයට සම්බන්ධය, ඔබගේ ජීවිත ප්‍රමාණය. සමහරුන්ට ජීවිත ප්‍රමාණය තියෙන්නේ තම පවුල බලාගෙන ඉඳීම. ඒකට ජීවනෝපාය. ඒ වුණත් ඔබට ලැබෙන ජීවනෝපායෙන් ඔබ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් ගෙන්නලා වැඩක් කරව ගන්නවා, කාපෙන්ටර් වඩු වැඩ එක්කෙනෙකුට වඩු වැඩ දෙනවා. ඉතින් ඔබගේ පොඩි ආදායමෙන් ඔබ තව කෙනෙකුගේ ජීවනෝපායක් නඩත්තු කරනවා. අනිත් අයට උපතින් හෝ උපයා ගැනීමෙන් වැඩි ධනස්කන්ධයක් හම්බ වෙනවා. එතකොට ඒගොල්ලෝ 50% ඒක තමුන්ගේ සුරක්ෂණයට තියාගෙන අනිත් 50% ආයෝජනය කරනවා වැඩ ක්ෂේත්‍රයකට. තව 10 දෙනෙක්ට රැකියාව දෙන්න, කඩයක්, කර්මාන්ත ශාලාවක්, මොකක් හරි. ඔබගේ ධනය ඔබම අජරාමර වෙන්න හදන්නේ නැහැ. මේකයි යහපත් ඉන්දියාගේ සැලැස්ම. I appoint a table for you. I anoint your head with oil. මම ඔබගේ හිසට දෙනවා ආශිර්වාදයක්, ඔබට දෙනවා කුසලානයක්. ඒක අනිත් අය සමග බෙදා ගන්නා පිණිස. ඔබට දෙනවා මේසයක්. ඒ මේසේ ඔබ පාලකයා. සමහරවිට මම කලින් කිව්වාක් මෙන් එතන ඉන්නේ ඔබේ පවුල විතරක් වෙන්න පුළුවන්. තව අයගේ මේසය ජීවනෝපායන් 10,000කට සපයන්න පුළුවන් චෙයාමන් කෙනෙක්ගේ මනසක් තියෙන්න පුළුවන්. ඒ entrepreneurial, managerial, technical. ඔය තුන එකහුව වෙලා තමයි යහපත් නිරා ලෝකේ කරන්නේ. ඔබ ඉදිරියේ තියෙන තීරණය නම් මේ ගෝලීය ලෝකේ දුවන්නේ උචිතව නැතිය struggle for existence අනිත් අයගේ ඔක්කොම තමන්ගේ අතට ගන්න. ඒකයි දේශයන්ගේ ස්වෛරීතාවය නැති වෙනවා. දේශීය රජයන්ට රට කරගෙන යාම, ආර්ථිකය කරගෙන යාම අමාරු වෙනවා. ඒක සැලසුම් කරපු සංසිද්ධියක්. ඒ කොහටද මේක යන්නේ? ඒ මගේ 267 වෙනි ක්ලිප් එක තිබෙනවා. මට එව්වොත් ලෝකේ කොහටද යන්නේ කියලා ඒකට මේ ඉල්ලීමක් එවන්න මගේ WhatsApp නම්බරයට 076 313 4800. යහපත් එනේරගේ අදහස හැමෝටම එතුමා සෑහෙන මේසයක් දීලා තිබෙනවා. ඔබගේ මේසේ විශාල නම් ඒ කියන්නේ අනිත් අයට ජීවනෝපාය ලබා දීමේ ව්‍යවසායදායක කළමනාකාරක ටෙක්නිකල් ස්කිල්ස් ඔබට දීලා තිබෙනවා. ඉතින් මේක තමයි අද මම කියන්න හිටියේ. අපි ආයෙත් හම්බ වෙන්නේ එනගිරිදා හවස 3ට. ඉංග්‍රීසි එක තිබෙන්නේ සෙනසුරාදා හවස 3ට. Thank you for listening.